ආයු වැඩේවා, නිදුක් වේවා, නිරෝගී වේවා ඔබ. ඊයේ දවසට වඩා අද දවසේ ඔබේ ජීවිතය සුන්දර විය යුතුයි, සාර්ථක විය යුතුයි, යහපත් විය යුතුයි. ඔබ සහ මා ජීවත් වන මේ ලෝකය ඊයේ දවසට වඩා අද දවසේදී සුන්දර විය යුතුයි, යහපත් විය යුතුයි. එහෙම ලෝකය සහ අපේ ජීවිත යහපත් වුණොත් ඊට වඩා අපිට ජීවත් වීමට එහෙම නැත්නම් ලෝකයට ආදරය කරන්න හිතෙනවා. අපි ලෝකයට සහ ජීවිතයට ආදරය කරනවා නම් තමයි ඊයේ දවසට වැඩිය අද දවස සුන්දර වෙන්නේ, යහපත් වෙන්නේ සහ සාර්ථක වෙන්නේ. ඔබේ ජීවිතයට ආදරය කරන්න ඔබට කාරණා තියෙනවද? කල්පනා කරලා බලන්න. සමහර ලාට පුංචිම දේවල් පවා ඔබ සිටවපු පැලයක මලක් ගෙඩියක් හටගත්තොත් ඒකත් ඔබට ජීවිතයට ආදරය කරන්න හේතුවක්. ඔබට ලෝකයට ආදරය කරන්න හේතු තියෙනවාද? අද අරුණ පුවත්පත කැම් අයි ට්‍රැවල් විත් කැම් අයි පිටුවක් පුරා පළ කරන මේ ඡායාරූප ඔබට ලෝකයට ආදරය කරන්න හේතු හදලා දෙයි කියලායි අපිට හිතෙන්නේ. මේ විනෝද ගමනක් නොවේ. දීපන්ගේ කැමරා ඇසේ සටහන් වෙච්ච බලන්න මේ තැන් මොනවද කියලා. ආදරය, සෙනෙහස, සතුට හා රැකවරණයේ ළමා ලොවෙහි ප්‍රධාන අපේක්ෂාවන් වුවද වතුකර ජනජීවිතය තුළ ඒ අපේක්ෂාවන් කොතෙක් දුරට ඉටුවෙමින් තිබේදයි මේ ඡායාරූප සමුච්චයේ තියුණු ලෙස ප්‍රශ්න කරයි. ඒ සමග උඩරට කඳුකර සිරියාව පිළිබඳ ගොඩනගා ඇති සුන්දර ප්‍රබන්ධයද ප්‍රදීපන්ගේ කැමරා ඇසෙන් එල්ල කරන්නේ තියුණු අභියෝගයකි. උඩරට සුන්දර සිරියාව පිළිබඳව කැමරා ඇස එල්ල කරන්නේ අභියෝගාත්මක සටහනක්. බලන්න මේ ඡායාරූපවල තියෙන රිද්මය, ඉරියව්ව. ඔබට ලෝකයට ආදරය කරන්න මේ ඡායාරූප මඟ කියාවි. ලෝකයට ආදරය කරලා වැඩක් නැහැ තමන්ට ආදරය කරන්නේ නැත්තම්. තමන්ට ආදරය කරලා වැඩක් නැහැ ලෝකයට ආදරය කරන්නේ නැත්තම්. මේ පුවත් මවල තියෙන්නේ ඔන්න ඔය දෙක ඇතුළත ඇතිවෙන ගැටුම. අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල් විමසන්න සූදානම්. අද අගෝස්තු මාසයේ 24 වෙනිදා මාධ්‍ය විද්‍යා ප්‍රසාද් මංචු මාත් එක්ක ඉන්නවා. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. ඔව්. අපි පටන් ගනිමු. මෞබිම ඇතුල් පිටුවකින් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල කීවාට අපි මුල් පිටුවෙන් පමණක් නොවේ තෝරගන්නේ, ඇසගිය තැන්වලින් තෝරගන්නවා. බෞද්ධ දර්ශනය අවිහිංසාවාදී දහමක්, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා, මේ ආభాසය, මේ ආලෝකය රාජ්‍ය පාලනයට ලැබීම ප්‍රතිඵලදායකයි, ප්‍රගතිගාමී. රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පදනම් කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය අද මෞබිම් පුවත්පත වාර්තා කරනවා. පිරිවෙන්වල හා දහම් පාසල්වල ගුණාත්මක භාවය වර්ධනය කිරීමට ජනපති ගෙන යන වැඩපිළිවෙල සංඝයා වහන්සේලාගේ ප්‍රසාදයට පළ වුණා. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මඟ පෙන්වීම ඉදිරියටත් අවශ්‍යයි කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් බවත්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මඟ පෙන්වීම තමයි අපේක්ෂා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටියා. නව පාර්ලිමේන්තුවේ තනතුරු බෙදාවෙන් කළ ආකාරයේ රටටම ආදර්ශයක් මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරිනායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. අමාත්‍යාංශ සීමා කිරීමට ගත් තීරණ නිසා මහජන මුදල් විශාල වශයෙන් ඉතුරු වන බව අස්කිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී නායක ස්වාමින් වහන්සේ සඳහන් කර සිටියා. භික්ෂු අධ්‍යාපනය හා බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ හෝ තේරවාද බුදුදහම පිළිබඳ සංගායනාවක් අවශ්‍යයි කියලා මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නා. ජනාධිපතිතුමා එතෙන්දී කියනවා විශේෂයෙන්ම බෞද්ධ විශ්වවිද්‍යාල ඕන නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක කතා කරලා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන්න පුළුවන් කියලා. මහාචාර්ය ඉන්ද්‍රාගාරේ ධම්මරත්න හිමියන් පෙන්වා දෙනවා භික්ෂූන්ගේ මව්පියන් වෙනුවෙන් අග්‍රහාරවැනි රක්ෂණ ක්‍රමයක් ආරම්භ කළ යුතුයි කියලා. යහපත් සිතවිල්ලේ වැදගත්කම පන්ති කාමරයට හඳුන්වා දිය යුතුයි කියලා උඩු ඊරේගම ධම්මජීව ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර සිටියා. ඒ වගේම රජයේ රැකියාව ලබා දීමේදී දහම් පාසල් සහතිකය ගැන අවධානය යොමු කිරීම වැදගත් කියලා පූජ්‍ය දිව්‍යාගහ යසසි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. රජයේ රැකියාව ලබා දීමේදී දහම් පාසල් සහතිකයට වැදගත්කමක් ලබා දෙන එක අවශ්‍යයි කියලා සඳහන් කරද්දී අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්සල හැටියට වාර්තා කරන කාරණාවට එළඹෙන්නට කැමති. දහම් පාසල් අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට වඩා වෙනස් වෙන්න ඕනේ. මිෂනාරි අධ්‍යාපන ක්‍රමය තමයි තවදුරටත් අපි පාසල් අධ්‍යාපන පද්ධතිය හැටියට මේ
ක්‍රමක්‍රමයෙන් පවත්වාගෙන යන්නේ වෙනස් වෙමින් පවත්වාගෙන යන්නේ. හැබැයි බාහු සත්‍යංච සිප්පංච විනියෝජස සික්කිතෝ බොහෝ දේවල් ඇසූ පිරූතන් නැති බව ශිල්ප ඉගෙනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. විනයක් තියෙන්න ඕනේ. දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කර සිටිනවා. සාර ධර්ම වලින් පිරිපුන් සමාජයක් හදන්න නම් දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කෙරෙන්න ඕනේ. මොකද පාස්කු දින ප්‍රහාරයේ ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේදී ඇතු රටේ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායක වන්නේ ආගමික අධ්‍යාපනයේ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කිසිදු ආගමික ප්‍රචණ්ඩත්වය උගන්වන්නේ නැති බව අවධාරණය කළා. අපේ රටට හඳුන්වා දුන් මිෂනාරි අධ්‍යාපන රටාව බෞද්ධ අධ්‍යාපනයේ විනාශ වීමට බලපෑ බව කී අග්‍රාමාත්‍යවරයා මේ වන විට මෙරට දරුවන් ලක්ෂ 23කට ආසන්න පිරිසක් දහම් පාසල් අධ්‍යාපනය ලබන බවත් සියලුම දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කළ යුතු බවත් සඳහන් කර සිටියේ දහම් පාසල් 125 වනි සංවත්සරය වෙනුවෙන් පැවතිච්ච උත්සවයකදී. ප්‍රසාද් මේ කතාව ඉතා වැදගත් නේද? මම හිතන්නේ මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ දහම් අධ්‍යාපනය ගැන කරපු ප්‍රකාශ ඉතාමත් කාලෝචිත. අපි දන්නවා දැන් සාරධර්ම පිරි රටක් බිහි කරන නම් දහම් අධ්‍යාපනයෙන් තමයි පටන් ගන්න ඕනේ. වගේම දැන් භික්ෂු උපදේශක සභාවක් මාසික සැරයක් ජනත්වයා රැස් කරනවා. ඒක ඉතාමත් වැදගත් කාර්යයක්. මොකද මෙතෙන්දී විශේෂයෙන් මේ අමාත්‍යාංශ වර්ගීකරණය කිරීමේදී මේ භික්ෂුන් වහන්සේ ලබාගත්තු අනුශාසනා ඉතාමත් වැදගත් කියලා දැන් කාටට හෙළිවීම පවතින. දැන් මේකට සමහරු කිව්වනේ එක කතන්දර කිව්වනේ මැටි ඇමති වේවැල් ඇමති කියලා. නමුත් දැන් එළි වෙනවා මේවා තියෙන වැදගත්කම දේශීය කර්මාන්තයේ අපගේ සාරධර්ම සංස්කෘතිය අනුව කටයුතු කරන්න ඕන කියලා. විශේෂයෙන්ම දැන් දහම් අධ්‍යාපනය ගත්තොත් බෞද්ධ විශ්වවිද්‍යාල එවැනි පිරිවෙන් භික්ෂු අධ්‍යාපනය වගේ කාරණා සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පත් කරලා තියෙනවා. කොතරම් වැදගත් බලන්න සිංහල බෞද්ධ රටක මම හිතන්නේ මේ ජාතිවාදයක් ගැන කතා කරනවා නෙවෙයි බෞද්ධ සංස්කෘතිය හිමි රටක ඒ දහම් අධ්‍යාපනයේ භික්ෂු අධ්‍යාපනයේට මේ වගේ අමාත්‍යාංශයක් වෙන් කිරීම කොතරම් වගකීමක්ද මේක තමයි වෙන්න ඕනේ. ඒ වගේම අනිත් කාට තමයි ප්‍රාචීන භික්ෂු විද්‍යාල අපගෙන් දැන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. දැන් ප්‍රාචීන භික්ෂු අධ්‍යාපනය ඉතා වැදගත්. මොකද එහෙම වුණොත් තමයි අපිට පණ්ඩිත හාමුදුරුවෝ වහන්සේ ඉතිරි වෙන්නේ. අපිට මතකයි ඉතිහාසයේ හිටියා යක්කඩුවේ පඤ්ඤාරාම කියන යතිවරින්. දැන් එවැනි සංස්කෘතියක් තිබුණා, එවැනි ඉතිහාසයක් තිබුණා. ඒවා අපෙන් ගිලිහෙන නොදී රැකගන්න නම් භික්ෂු අධ්‍යාපනය රැකගන්න ඕනේ. ඒ වගේම මීට කාලයකට පෙර අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් ප්‍රකාශ කළා භික්ෂු පුහුණු ආයතනයක් ඇති කරන්න ඕන කියලා. මොකද සමහර භික්ෂුන් වහන්සේ දැන් පැවිදුණාට පස්සේ සිවුරු හැර යනවානේ. මොකද ඒකට පිළියමක් වශයෙන් පුහුණු කරන්න ඕන මහාන කරන්න කලින් යම් කාලයක් අවුරුදු 2ක් හෝ 3ක් එතන තීරණය කරන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ මහානුනොත් ඉන්නවද කියලා ශාසනයේ. ඒ තීරණය අනුව තමයි මහාන කරන්න ඕන කියලා යෝජනාවක් ගෙනාවා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී අවුරුදු ගණනාවකට කලින්. මම හිතන්නේ ජනාධිපතිතුමා අගමැතිතුමාත් ඒ සඳහා අවධානය යොමු කරනවා නම් මේ අවස්ථාවේදී මේ දහම් අධ්‍යාපනයේ භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් කරන මේ පියවර ගෙනදී භික්ෂු පුහුණු ආයතනයක් ඇති කරන කටයුතු කරනවා නම් ඒක ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වේවි. මහා සංඝරුවනේ ආශිර්වාද ලබාගෙන ජනාධිපතිතුමා මේ සඳහන් කළේ දහම් පාසල් අධ්‍යාපනය නැත්නම් අග්‍රාමාත්‍යතුමා මේ සඳහන් කළේ දහම් පාසල් අධ්‍යාපනය කියන කාරණාවේදී සියලු ආගම්වල දහම් පාසල් ප්‍රචණ්ඩත්වය කිසිදු ආගමක දර්ශනයේ ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය ලබා දිය යුතුයි. එහෙම දහම් පාසල් අධ්‍යාපනය නොලබන උදවිය තමයි පාරේ වෙඩිකා නසින්නේ. අංගොඩලොක්කාගේ වෙඩිකරු චමියා වෙඩිකා නසී. චාමර අමරසූරිය මිනුවන්ගොඩ ටෝනිකේ අතුකොරළ සහ කටනායක ගායක තිරිමාදුරයි මව්බිමට වාර්තා කර සිටින්නේ. රටින් පනින්න හැදූ වැල්ලේ සාරංග ඇතුළු 4 දෙනෙකුත් කටුනායකදී මාට්ටු කියලා වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පත. ඒ අනුව ඉදිරිසූරිය ආරච්චි රාලලාගේ චමින්ද ඉදිරිසූරිය හෙවත් චමියා කියන මේ පාතාල සමාජිකයා සැකකරු 41 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පුත්පිටිය මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ලු. යුද හමුදා හිටපු සෙබළෙක් කියලාත් සඳහන් කරනවා. 2017 පෙබරවාරි 27 වෙනිදා කළුතර එතනමඩ ප්‍රදේශයේදී සිදු ආందోලනාත්මක සිද්ධියක් වෙච්ච බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කරලා ප්‍රනාලේ සමයන් ඇතුළු ඔහුගේ ගෝලයන් 5 දෙනෙකු ඝාතනය කිරීමට සිද්ධියට මොහු සැකකරුවෙක් බව සඳහන් කරනවා. මීට කලින් කඩුවෙල උසාවියට ආබාධිතයෙක් විදියට වෙස්වලාගෙන ගිහිල්ලා මේ රනාලේ සමයන්ට වෙඩි තියලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවේදී ඔහුව ඝාතනයට ලක් වෙලා නැහැ. ඔහුව තුවාල බල තිබෙනවා. ඊට පස්සේ තමයි අර බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කරන්නේ. කොහොමුණත් මේ පුද්ගලයා
කැලණිය ප්‍රදේශයේදී තමයි අත්අඩංගුවට ගෙනන්නේ. කැලණිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගන්න යද්දී මේ පුද්ගලයා හිටපු ගෙදර CCTV කැමරා ඉස්සරහා විතරක් ගේ ඉස්සරහා විතරක් ආවරණය කරන CCTV කැමරා 6ක් දාලා තිබුණලු. ඊළඟට හමුදා බංකර් ආරක්ෂා කරන වගේ කම්බි රෝල් වලින් වත්ත වටේ ආරක්ෂා කරලා තිබුණලු. පොලිසිය අත්අඩංගුවටපත් වෙනවා. අත්අඩංගුවටපත් වුණාට පස්සේ සැකකරු සංගවා තිබෙන ආයුධයක් සහ හෙරොයින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුරු ප්‍රදේශයේ බාල නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රන්සිංහ මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක පොලිස් කණ්ඩායමක් සැකකරු සමග මල්වතු හිරිපිටිය ප්‍රදේශයට වාහනයකින් ගමන් කරමින් සිටදී ගම්පහ ඔරුතොට පාරේ කළුපාලම ආසන්නයේදී සැකකරු ශාරීරික අවශ්‍යතාවක් ගැන පොලිස් නිලධාරීන්ට පවසා තිබෙනවා. ගිනියවක් ඇතෙත්ව සිටි පොලිස් නිලධාරියෙකු සමග වාහනෙන් බිමට බැස ඇති සැකකරු එකවර පොලිස් නිලධාරියාගේ ගිනියව උදුරාගෙන වෙඩි තියන්න තැත් කළා තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි තවත් පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් සැකකරු මිය ගොස් ඇති බව සඳහන් කරන්නේ. මේ අතර තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ තවත් පාතාලයෝ 4 දෙනෙක් ගුවන් තොටේදී කොටු ඇති කියලා. තමන්ගේ නම් වලින්ම තමයි මේගොල්ලෝ પાස්පෝර්ට් හදාගෙන මේ තමන්ගේ නම් වලින්ම තමයි යන්න හදලා තියෙන්නේ. යන්න පැය භාගයක් තියෙද්දි අන්තිම මොහොතේ 99 වෙනි මිනිත්තුවේදී තමයි අත්අඩංගුවටපත් වෙලා තියෙන්නේ. ඒ අනුව මෙතන ඉඳලා තියෙනවා වැල්ලේ සාරංග, ඊට පස්සේ වැල්ලම්පිටියේ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ තුෂාර ලක්මාල් වගේ පුද්ගලයන් මේගොල්ලෝ ගංජා ප්‍රවාහනය එහෙම නැත්නම් කේරළ ගංජා ජාවාරම ජාත්‍යන්තර වශයෙන් කරන පුද්ගලයන් බව සඳහන් කර සිටිනවා. ඊළඟට කොළඹ MC පෙරේරා වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පතට කෝටි 1.5ක කුඩු ගිණුමක හිමිකරු දැලේ කියලා ඩුබායි ධර්මයේ සොහොයුරෙක් කියලායි සඳහන් කර සිටින්නේ. පහුගිය දවසක ආందోලනාත්මක සිදුවක් වාර්තා වුණා මොරටුව ප්‍රදේශයෙන්. ඒ තමයි මොරටුව ප්‍රදේශයේ හෝටලයකට පාතාල ප්‍රහාරයක් එල්ල කිරීම. ඒ සිද්ධිය පිටිපස්සේ තමයි මේ කාරණා සියල්ල සැඟවිලා තියෙන්නේ. ඩුබායි රටේ සිට මෙහෙවන මහා පරිමාණ මත්කුඩු ජාවාරමකට අයත් රුපියල් 1.43 ලක්ෂයක බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පිළියන්දල මොරටුව පාරේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 1720ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. කුඩු අංජු කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. ඔහු දැනට විදේශගතව ඉන්නේ. විදේශගතව සිට තමයි කුඩු අංජු ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන්නේ. ඔහුගේ ඩුබායි රටේ ඉඳලා ඔහුව මෙහෙවන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හැවත් ධර්මසිරි මැත්තාගේ ඥාති පුත්‍රයෙක් තමයි මේ විදිහට සැකකටයුතු විදිහට අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පහුගිය 22 වෙනිදා පොලිසිය මේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට යාමේදී බැංකු පොත් පුලිස්සා දාලා තියෙනවා, හමු වෙලා තියෙනවා. මත්කුඩු ජාලයට සම්බන්ධ කිසියම් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහොත් ඔහු සඳහා අවශ්‍ය නීතිඥ ගාස්තු සහ එම පුද්ගලයාගේ නිවසේ අය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීම සිදු කෙරුණේ මේ පුද්ගලයා හරහා කියලා තමයි මව්බිම් පුවත්පත වාර්තා කර සිටින්නේ. ඒ වගේම අද ලංකාදීපාදී ඇතුල් පුවත්පත් වාර්තා කර තිබෙච්ච තවත් කාරණයක් තමයි ඇරව්වල කෝටි 700 දියමන්ති කොල්ලයට සැක දියගම මංජුත් කුඩු අදිද්දි මාට්ටු කියලා වාර්තා කර සිටිය ජාතික පුවත්පත් කිහිපයක්. මේ විදිහට දැන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මේ විදිහට පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් සුළු වරදකට බන්ධනාගාරගත වන පුද්ගලයෙක් වුණත් මාස 6කින් 8කින් සමහරවිට ආපහු එළියට එන්නේ සමාජයට එන්නේ පුනරුත්ථාපනය වෙලා නෙවෙයි දරුණු පාතාල සමාජිකයෙක් වෙලා එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව අත්දැකීම් ලබාගෙන මේක හානිදායකයි. මේ තත්ත්වය තුළ තමයි අද මව්බිම් පුවත්පත වාර්තා කරන මේ කාරණාව සංවේදී සහ බොහෝ අහිතකර දුර්විපාක වළකන පුවතක් කියලා වාර්තා කළ යුතු වන්නේ. මව්බිම හෙළි කළ සිරගත මව්වරුන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් ගැන අගමැති ඇස යොමු වෙයි. නිදහස් කිරීමට අදාළ පියවර ගන්නයි රාජ්‍ය ඇමතිනියට උපදෙස් කියලා අවුරුදු 5ට අඩු දරුවන් 46ක් හිරගෙවල් වල ඉන්නව කියලා මව්බිම් පුවත්පත පහුගිය දවසක වාර්තා කර සිටියා. යනු කුමුදු උපුල් ශාන්ත වාර්තා කර සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අවධානය මේ පිළිබඳව යොමු වෙලා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලි මහත්මියට උපදෙස් දීලා තියෙනවා. බන්ධනාගාර පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමීට මේ 46ක් දරුවෝ එක්ක ඉන්න අම්මලා පිළිබඳව සොයා බලන්න සහ මේ දරුවන් නිදහස් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. ප්‍රසාද් මේක වැදගත් නේද? ඔව්, ඉතා වැදගත්. මේ දරුවන් ඇත්තටම සමහර දරුවන් ඉපදිලා තියෙන්නේ මේ සිරගෙදර තුරමයි. එතකොට මේ දරුවන්ගේ අනාගතය මොකද්ද? දැන් දරුවන් 46ක් කියම හිතන්න දැන් ඔබටත් ඉන්නවා. හැමෝටම ඉන්න පුරා දරුවන්. ඔවුන් ඉන්නේ මේ වට කරපු තාප්පලින් වට කරපු තත්ත්වයක් තුළ. ඔවුන්ගේ මානසිකත්වය බලන්න. එතකොට ඒ ළමයි වා කියන්න ඕනද මේ දෙමව්පියන්ගේ වැරදි වලට?
මේ තර්කය තමයි මතු කරන්නේ. නිසා උන් යම්කිසි අධීක්ෂණයේ අර්ථයේ එකපාර නිදහස් කරනව නැත්නම් පුනරුත්ථාපනය කරන තැන වෙනස් කරනවද යම්කිසි අධීක්ෂණයක් අර්ථයේ නිදහස් කරනවද කියන කාරණා ගැන තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. නැත්නම් මේ දරුවනුත් මම හිතන්නේ මේ දෙමව්පියන් කරපු නැත්නම් දෙමව්පියන්ගේ වැරදි වලට උනුත් වා කියන්න ඕන. උනුත් කියලා දරුවා විදිනවනේ මේ පුංචි කුඩා ඒකකයකට යටත් වෙලා කොටු වෙලා උන්ගේ මානසිකත්වය ළමා ලෝකයේ උන්ට දකින්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බොහොම සංවේදී ජනනායකයෙක්. ඔහු දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන මම හිතන්නේ ඔහුට මේ ගැන මම හිතන්නේ මීට කලින් බොහෝ රාජනායකයන්ගේ අවධානය ලක් කරන්න කියලා ඇතැම් ඉල්ලීම් කරත් අවධානය ලක් වුණේ නැහැ. මේ අවස්ථාවේදී අවධානය ලක් වී ඉතා වැදගත්. මොකද බන්ධනාගාර රාජ්‍ය ඇමතිනත් ඉන්නේ දිනුෂ කාන්තා ඇමතිවරියක් සුදර්ශනී ප්‍රාන්තුල්ලේ මහත්මිය. ඒ නිසා ඇයටත් පුළුවන් මේ බන්ධනාගාරය තුළ වෙසෙන මව්වරුන් සහ මේ කාන්තාවන් ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න. ඒ අතරේ අද දිනමින පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ 12 වෙනි බිල්ලත් කොරෝනාව පිළිගත්තා. ඒ අනුව කුරුණෑගල වැවුඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 47 වෙනි කාන්තාවක් තමයි මෙසේ ජීවිතක්ෂයට පත්වන්නේ. ඇය පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්න ඉන්දියාවට ගිහිල්ලා නැවත ලංකාවට පැමිණීමේදී තමයි කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වෙන්නේ. ඇය මිය යන්නේ හෘදයාබාධ තත්ත්වයක් නිසා කියලායි වෛද්‍ය වාර්තා සඳහන් කරන. ඇගේ සැමියාත් නිරෝධානයේ යෙදමින් සිටින්නේ. කොහොමුණත් ඊයේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී මේ තමන්ගේ සැමියාට ඒ අවස්ථාවට සහභාගී වෙන්න ලැබුණා. ඒ වගේම අද ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණයින් පස්සේ රුසියාව නිපදවපු කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ගෙනීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙන්නේ. දැනට ඒකේ අවසාන අධීරයේ පවතින්නේ ස්ථාන 45කදී රුසියානු ජාතිකයන් 40000කට මේ එන්නත අවසාන අධීරයේ පරීක්ෂණ සඳහා එන්නත් කරලා ඒක ප්‍රතිඵලාවයින් පස්සේ WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාරي දැන් කමන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් කියපු ගමන් ලංකාවට ගෙන එන්න සූදානම් කියලා සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබුණා. අපි විරාමයක් ලැබමු දේශපාලන පුරපිටිය ගැන පුවත් වාර්තා කරන්න කලින්. මේ දවස්වල රසන තියෙනවා කාලගුණ දෙපාර්තමේන්තුව කියන්නේ සැප්තැම්බර් දෙවැනි මාසෙ වෙනකම් දෙවැනි සතිය වෙනකම් මේ රසන හිමම තියෙයි වැස්ස පටන් ගන්න ඊට පස්සේ කියලා. මේ රසනේ දේශපාලන වේදිකාවේ තවමත් තියෙනවා චන්දි වරුණාට TNA දෙදරයි සුමන්දිරමට බලවත් විරෝධයක් වාර්තා කර සිටින්නේ අද දිනමින පුවත්පත. පහුගිය සිකුරාදා ආර් සම්පන්දන් මහත්මයාගේ ගෙදර රැස්වීමක් තිබුණලු. මේකෙදි ධර්මලිංගම් සිද්ධාර්ථන් මාවේ සේනාධිරාජා සහ සෙල්වම් අඩෙක්කරනාදන් කියන මන්ත්‍රීවරු දැඩි විරෝධයක් පළ කරලා තියෙනවා මේ සුමන්දිර මන්ත්‍රීවරයාට විරුද්ධව. ඒ වගේම සුමන්දිර මන්ත්‍රීවරයා මේ රැස්වීමට ඇවිල්ලා හිටියෙත් නැහැ කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ඉතින් දිනුෂ මේ මෙතෙන්දී දැන් අර ජාතික රැස් මන්ත්‍රී දුරපත් කරානේ. ඒකටත් මම හිතන්නේ මාවේ සේනාධිරාජා අඩෙක්කරනාදන් ධර්මලිංග සිද්ධාර්ථන් මන්ත්‍රීවරු විරෝධය පළ කරලා තියෙනවා. සුමන්දිර මන්ත්‍රීවරයා ඉන්නේ මොන පැත්තද කියන කාරණා එක තමයි දැන් TNA මේ දෙකඩ වීම තුල තවත් දෙයක් දකින්න ලැබුණා. මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක TNA මන්ත්‍රීවරු 10 දක්වා අඩු වුණා. ඒතකොට මෙතන තවත් වැදගත් දෙයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු අංගජන රාමනන්දන් මහත්මයා යාපන දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වෙනවා. ඒතකොට මේ අන්තවාදය පෝෂණය වෙමින් පැවති තත්ත්වයක් තුල ඊට එරෙහිවත් ජනමතයක් නැගී සිටිය දෙමළ ජනතාව. ඒ වගේම අනිත් කාරණේ තමයි මඩකලපුවේ නැගෙනහිර පළාතේ ඒල්ලේ මතාඋල්ලා මහත්මයා පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. මතාඋල්ලා මහත්මයාත් අර අන්තවාදීන්ට එරෙහිව ජාතිවාදීන්ට ජාතිවාදීන්ට එරෙහිව හඬ නැගපු මුස්ලිම් නායකයෙක්. එතකොට අපි දකින දෙයක් තමයි මෙවර දැන් එන්න මේ දෙමළ ජනතාව තුළින් මතුවෙන විකල්ප මතුවෙනවා අන්තවාද විරුද්ධව. මුස්ලිම් ජනතාව තුළින් විකල්ප මතුවෙනවා අන්තවාද විරුද්ධව. මෙන්න මේක තමයි වෙන්න ඕනේ. ඒතකොට ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න නායකයින් පාර්ලිමේන්තුවේ එවීමේ ප්‍රවණතාවක් දැන් මතුවලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉදිරියේදී තවත් වැඩි වුණොත් ඒ ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ හිතකර තත්ත්වයක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ එහෙම යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පත්වෙච්ච අංගජන් රාමනාදන් මහතා අද ලංකාදීපයට ප්‍රකාශයක් ලබා දී තිබෙන සාකච්ඡාවක් තිබුණා. එහිදී ඔහු කියනවා මම හරියට පාලමක් වගේ උතුරු දකුණ යා කරන අපි ජනාධිපතිතුමාගේ අරමුණට 200ක් සහාය දෙනවා කියලා කිව්වා. මට තනතුරු දෙකක් දීම දමලි ජනයාට කළ ගෞරවයක්. මේ විදිය තරුණ දේශපාලනඥයන් අලුත් මාවතක් අලුත් පාලමක් හදයි කියලා අපි විශ්වාස කරනවා. කොමුණත් 13 වන සංශෝධනය පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරයේ වෙනසක් නැහැ කියලා ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සඳහන් කර සිටිනවා. ඉන්දියාවේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ. 13 වෙනි ආණ්ඩු ක්‍රම රැසාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. මේක TNA එකටත් මේ සහතිකය වුන් දීලා තියෙනවා. ට්විටර් ගිණුමේ තමයි මේ ප්‍රකාශය සටහන් කරන්නේ ඉන්දිය මහ කොමසාරිස්වරයා. කොමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 20ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙන බව අනුර ප්‍රේමලාල් වාර්තා කර සිටින්නේ අද දිනමින පුවත්
පුවත්පත. ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන කාරණා කීපයක් ඉක්මනින් අවධානය යොමු කරනවා. කර්මාන්තකරුවන්ගේ දිනය යලිත් ආරම්භයි. ඒ අනුව හැම සඳුදාම කර්මාන්තකරුවන්ට ඍජුවම කර්මාන්ත අමාත්‍යවරයාට තමන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් කියලා විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා. වාර්තා කරනවා. තියෙන ඕන දිරුෂ මොකද අපි දෙකක් කර්මාන්තකරුවන්ට කලිනුත් තිබුණ මේ දිනය මැතිවරණය නිසා තමයි මේ දිනය ක්‍රියාත්මක වෙන්නේ. වැදගත්කමක් තමයි ආයෝජකයන්ගේ ප්‍රශ්න තියෙනවා, පරිසර වාර්තා තියෙනවා, අධ්‍යයන වාර්තා තියෙනවා. මේ සඳහා කඩිනම විසඳුමක් ලබා දෙනවා. යාන්ත්‍රණයක් උන කර්මාන්තකරුවන් ඒ තැනකට යන්න ගියාම ප්‍රශ්නයක් මතුවෙනවා. මම හිතන්නේ විමල් විරස මහත්මයාට දැන් ඒ ගැන අවධානය යොමු කරලා අලුතෙන් මම හිතන්නේ තවත් සංකල්ප එකතු කරලා තමයි මේ කර්මාන්ත දිනය ක්‍රියාත්මක කරන්නේ. ඊළඟට කර්මාන්ත අධිකාරී වයඹ කර්මාන්ත අධිකාරී සභාපතිවරයෙක් කියලා ආරක්ෂක ලේකම්වරයෙක් කියලා විවිධ අන්දමට මේ බොරු රංගපෑම් කර පුද්ගලයෙක් රිමාන්ඩ් භාරයට පත් වී තිබෙන බවත් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස රංගපෑ උතුරුමැද කර්මාන්ත අධිකාරියේ සභාපති උතුරුමැද කර්මාන්ත අධිකාරියේ සභාපතිවරයා රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයෙක් විදිහටත් රංගපාලා තියෙනවා. ඒ රංගපෑම් ඉවරයි අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. මහජන බැංකුව ප්ලාස්ටික් කැට මැටි කැට ලබා දේ ප්ලාස්ටික් කැට වෙනුවට මැටි කැට ලබා දෙයි කියලා ජයසූරිය මුණසිංහ වාර්තා කරන්නේ එහි සභාපති සුජීව රාජපක්ෂ මහත්මයාගේ අදහසක්. ද මේක දැක්කයන් පස්සේ හිතෙන අනේ මේක මීට කලින් කරන්න බැරි වුණානේ කියන සිතුවිල්ල තමයි පහළ වෙන්නේ. අපි යනවා අද අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ සහ මව්බිම් පුවත්පතට යමු. මොකද මහින්ද චින්තන යටතේ සැලසුම් කළ වයඹ පළාත් ඇලව්‍යාපෘතිය යහපාලනය විසින් නවතා දැම්ම ජන ගැටලුවලට විසඳුම් දෙමින් කුරුණෑගල සංවර්ධනයට අගමැතිකින් උපදෙස් කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ගෝවිබිම් 12500ක් අස්වද්දන්න වයඹ පළාත් ඇලව්‍යාපෘතිය කඩිනම් කරන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන්නා. ඒ වගේම කුඩා වැව් 350ක් මහ වැව් 8ක් පෝෂණය කිරීමට නියමිතයි. මේ මගින් යල සහ මහකන්න දෙකම වගා කළ හැකි වන පරිදි වතුර බෙදා දෙන්න නියමිත බව සඳහන් කර සිටිනවා මව්බිම් පුවත්පත. මේ අග්‍රාමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ නියෝජිතයන් නිසා මේ තීරණ අරගෙන තියෙනවා. ඉතින් දැන් මේ වැව් තාවුල්ලටම ගිහිල්ලා ජනතා ප්‍රශ්න විසඳනවා. මම හිතන්නේ ඉඳන් කියන්නේ වාරි මාර්ග ප්‍රශ්න විතරක් නෙවෙයි, කුෂිකාර ප්‍රශ්න විතරක් නෙවෙයි, ඒ ගුරුවරුන්ගේ ප්‍රශ්න පවා විසඳනවා. මම හිතන්නේ ඒක තමයි හොඳ. දැන් අපි දැක්ක ජනාධිපතිතුමා ජනතාවගේ ප්‍රශ්නට අහුම්කම් දුන්නා කියලා බොහෝ ප්‍රශ්න විසඳුවා ඒ ජනහමුවීම් වල. දැන් අගමැතිතුමා මම හිතන්නේ මේකත් අලුත් සම්ප්‍රදායක් බවට පත් වෙයි. තැන් වලට ස්ථාන වලටම ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න විසඳන එක. මොකද අපිට පහුගිය යහපාලන ආණ්ඩුව කාලේදී 1.28 ලක්ෂයක් මාසික කුලියට දෙන කුෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලේ තිබුණේ. මේවට ගොවි ජනතාව ආවෙත් නැහැ. එවැනි තත්ත්වයක් මත මේ නායකයෙක් ගොවි ජනතාවගේ ඉස්සරහට ගිහිල්ලා ඒ වැව් තාවුලට ගිහලා පරිසරයට ගිහලා පරිසර අත්විඳින්මින් ප්‍රශ්න විසඳන එක මම හිතන්නේ ඒක අලුත් අත්දැකීමක් බවට පත් වෙයි. රාජ්‍ය අනුග්‍රහය නැතත් පූජනීය ස්ථාන දියුණු කරනවා කියලා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. විශේෂයෙන්ම ඔහු සඳහන් කරන ආකාරයට මේ රාජ්‍ය අනුග්‍රහය Tamanට නොතිබුණා වුණත් විහෙර විහාරස්ථාන ආගමික පූජාස්ථාන වර්ධනය කිරීම සඳහා Tamanට හැකි උපරිම දායකත්වය ලබා දෙනවා කියලා ඔහු සඳහන් කරනවා. ඒ අතරේ අද අරුණ පුවත්පත ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් අරුණ පුවත්පත වාර්තා කරනවා නයනතරංග ගමගේ වාර්තාවක්. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මාධ්‍යවේදීන් හමුවේ කරපු ප්‍රකාශයක්. පශ්චාත් කොරෝනා අර්බුදයට විසඳුම ජනාධිපති ගාව නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැදුන එක්සත් ජාතික පක්ෂයේ සාපය. පාර්ලිමේන්තුව ආරම්භ කරපු දවසේ ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. මේ රටේ බයියෝ ටික හිතාගෙන හිටියේ මාර වැඩෙක් ඇවිල්ලා රට ගොඩ දාන ක්‍රමය තමයි මේ එළියට දාන්න හදන්නේ කියලා. මා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුන් පාරක් කියුවා. මේක තනි පුස්සක්. ඔබ අවධානය යොමු කරන මේ නයනතරංග ගමගේ වාර්තා කරන මන්ත්‍රීවරයා පාවිච්චි කරපු වචනමයි. ඒ අනුව කියනවා මේක අවුරුදු 5ක් වෙනුවෙන් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. එහෙමනම් ඒකේ තියෙන්න එපයි පශ්චාත් කොවිඩ් තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා, රටේ ආර්ථිකයේ සමාජයේ සංස්කෘතිය පශ්චාත් කොවිඩ් තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේකෙන් නැහැ. එයාලට පළාත් සභාවේ ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කියනවා. එයාලට පළාත් සභාවේ මහාමැතිකම් දෙන්න යනවා කියලා මට ආරංචි. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසිල් ප්‍රේමජයන්ත, WD ජේසන් විරත්න, අනුප්‍රියදර්ශිනී ආපා වගේ ජ්‍යෙෂ්ඨයන්ට මරු නේද ටොපිය. ශ්‍රී ලංකා එකේ අය ගැන මට නම් hina යනවා. සමහර අයට දුකයි. හැබැයි මට නම් hina යනවා. මොකද එයාලට වැදුණු UNP කාර්යයන්ගේ සාපේ. ඒ නිසා හොඳ වැඩේ කියලා තමයි මම කියන්නේ. මේ මහජන මන්ත්‍රීවරයෙක්ගේ අදහස් ඡන්දෙ ජනතාවට ආඩම්බරයි. දැන් ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල්ම ඡේදයේ කියවුණා මේ කොවිඩ් තත්ත්වයට මුහුණ දීම සහ ඉන් පසුව කරන්න මොකද කියලා ජනතාව ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මුල්ම ඡේදයේ කියවුණා. මම කියන්නේ මේ කාරණය තවත් මන්ත්‍රීවරු මතු කර එක්සත් ජාතික පක්ෂයකට ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරු ලබා දුන්න සභාදායක දිනේෂ් ගුණවර්ධන මේ තවත් කාරණා තමයි ජනාධිපති ඉතා සරලව උත්තමාචාර නැතුව ඒ සරලව පැමිණි කාරණය ගැන මම හිතන්නේ සමහරුන්ට දැන් දිරවන්නේ නැහැ. ඉන්න
බෑනේ. ඒකම එක දෙයක් දැන් හරින් ප්‍රාන්දු මහත්මයා කිව්වා මේ ඉර කපාගෙන ආවා කියලා. පාර්ලිමේන්තුවේ ප්‍රවේශ මාර්ගයේ ප්‍රධාන ඉර තියෙනවනේ ඉරි ටික මේ ඉර කපාගෙන ආපු එක තමයි දැන් වැරද්ද වෙලා තියෙන්නේ. අනිත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ පාරවල රථවාහන නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඉර මැදින් කරන් තමයි රථවාහන එන්නේ. අපි දැකලා හැම පාර්ලිමේන්තුවකම ඉර මැදි කරගෙන තමයි වාහන පෙළි එන්නේ. ඉර කැපීමක් නෙවෙයි. දැන් අන්න ඒ වගේ ලඝු වෙලා තියෙනවා. ඊටම සරල කාරණාවට ඉතින් ජාතක ලැයිස්තුව තමයි මම හිතන්නේ ඉදිරියටත් ඒ වගේ අයට අනුකම්පා ලබා ගන්න වෙන්නේ ජාතක ලැයිස්තුවෙන් තමයි. මේ කතා කරන දේවල් වචන වලට සීමා කරගන්න එපා කියලා අඳුරත්තිල චන්ද්‍රජ්‍යෝති හාමුදුරුවෝ කරන ප්‍රකාශයක් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ තමයි වචන වලට සීමා නොවි කටුපොල් තහනම ගැසට් කරන්න ජනාධිපතිවරයා තමගේ රාජාසන කතාවේදීත් ඊට පෙර අවස්ථා දෙකකදී කටුපොල් වගාව තහනම් කරන බව ප්‍රකාශ කළා. ඒක හොඳයි. හැබැයි ඒක වචන වලට සීමා නොවි ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම අපි අරුණ පුවත්පතේ තුන්වෙනි පිටුවේ වාර්තා කරන පුවතක් ඔබට අවධානය යොමු කරන ඔබේ අවධානයට ලක් කරනවා. ඒ තමයි මද්දට හසුව මියගිය ලක්ෂපානේ කළු කොටියා යලි උපදී කියලා කියන්නේ මේ මද්දට හසු වෙලා මිය ගියපු කළු කොටියා දුර්ලභ වර්ගයේ පැන්තාර වර්ගයේ කොටියා පුළුන් පුරවල නැවත ගොඩනගන එක පිළිබඳව හැබැයි මේ සතාට පණ දෙන්න බෑ. දැන් මේකේ ප්‍රවෘත්තිය මේක ඉදිරිපත් කරන්නේ අපි මේ අමාත්‍ය සීබී රත්නායක මහත්මයා සහ අමාත්‍යාංශයේ ලේකම්තුමා ගිහිල්ලා මේක නරඹපු නිරීක්ෂණය කරපු අවස්ථාව මේක නෙවෙයි ප්‍රවෘත්තිය. ඇමතිතුමා මේ විදිහට තවත් කොටින්ගේ පුළුන් පුරවන්න නෙවෙයි එහෙම ප්‍රවෘත්ති අපිට වාර්තා කරන්න තියන්න එපා සීබී රත්නායක ඇමතිතුමා. මොකද මෙන්න ඊට කලින් ලංකාදීපේ වාර්තා කරන පුවත තමයි වනජීවිය එන්න පමාවි උගුලක සිරු කොටියා මරුදකි. උදේ 6ට තමයි ජනතාව කතා කරලා තියෙන ගම්පොළ දොළුව අඹගස්සන්න ප්‍රදේශයේ ජනතාව මේක දැකලා උදේ 6ට කියලා තිනවා 8 වෙනකනුත් වනජීවියකින් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ අවුරුදු 1කමාරක් පමණ වයස කොටියෙක් මද්දකට හසු වෙලා මෙහෙම මිය ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගම්පොළ සහිරා සහ ජාතික පාසලේ ගම්පල සහිරා ජාතික පාසලේ සහ මුස්ලිම් පාසලේ පිට්ටනිවලත් කොටි දෙන්නෙක් ජනතාව බියෙන් කැළඹෙති. දැන් ඉස්සරහට ඉස්කෝල සාමාන්‍ය පරිදි පටන් ගන්න අද තීරණයක් ගන්නවා කියලා නිමිතව තියෙනවා. එතකොට දැන් දරුවෝ ඉස්කෝල යන පටන් ගත්තයින් පස්සේ දරුවන්ගේ ජීවිතවලට අනුතුරුදායකයි කියලා නැවත වතාවක් මේ කොටි දෙන්නත්ගේ ජීවිතත් මද්දකින් කෙලවර වෙන්න ඉඩ තියෙනවා. ඊට කලින් තමයි පුළුම් පුරවන්නට වඩා මේ සත්තු ඇත්තටම ජීවත් වෙන එක තමයි වටින්නේ. අපි අරුණ පුවත්පතට යනවා. අරුණපත්පතේදී ඩලස් සලහපිරුම විදුලි බල ඇමතුමා කියනවා මම ගෙදර යන්න ලෑස්ති කියලා. වැරද්ද අපේ නම් මම ගෙදර යනවා කියලා කාටූන් චිත්‍රයක් ඇඳලා තියෙනවා ඩලස් ඇමතුමාට. දැන් අද හවස නිකුත් වීමට නියමිතයි විදුලිය බිඳ වැටීම පිළිබඳව සිද්ධියේ විශේෂඥ කමිටු වාර්තාව. ඒ අනුව අමාත්‍යාංශය මේ වරදට වගකිව යුතු නම් තමන් වැඩබාර අරගෙන පැය 96ක් වුණත් ඒ වගකීම තමන් බාර ගන්නවා. තමන් ගෙදර යන්න ලෑස්ති. ඒ අතරේ අරුණ පුවත්පත වාර්තා කර සිටියා විදුලිය බිඳ වැටීමේ පාඩුව බිලියන 10යි කියලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සඳහන් කර සිටියා. දැන් ඩලස් සලහපිරුමට හොඳ ආදර්ශයක් ලබා දීලා තියෙන. කියන්නේ ඒ වගේ වගකීමක් තමයි ගන්න ඕන. අපි දන්නවා දැන් අපේ ඉතිහාසය ගත්තම එහෙම ඇමතුරු ඉල්ලාස් වෙලා නැහැ. බොහොම කලාතුරකින් තමයි යම් අවස්ථාවලදී තීන්දුව අරන් තියෙන නිසා හොඳ ආදර්ශයක් මෙතන මේ සම්බන්ධයෙන් අපිත් කියවල විදුලි බල මණ්ඩලයෙන් ඒ ආරංචි මාර්ග සඳහන් කරන්නේ යම්කිසි නිලධාරියෙකු අත්තරක් දීම වුණා කියලා. එතකොට මේ අත්තර දීම කොහොමද උනේ? මේක පිටිපස්සේ යම්කිසි හස්තයක් තියෙනවද කියලා වහම හොයා බලන්න ඕන. ඒකට මම හිතන්නේ කමිටු වාර්තාව ඉදිරිපත් වුණාට පස්සේ ඇමතිවරයා ප්‍රකාශයක් කරේ වගේ කැබිනට් මණ්ඩලයටත් මේක ඉදිරිපත් කළා මාධ්‍යයට යම් කරුණු රැසක් අනාවරණය කරනවා කියලා ඩලස් සලහපිරුම මෙතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් ඊට පස්සේ අපිට පුළුවන් කියන්න මේ ජනතා විමුක්ති පෙරමුණේ ජනතා නියෝජිතයෙක් කරන ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පත මුල් පිටුවේ ප්‍රකාශ කරනවා. ඒ තමයි පොරොන්දු වෙච්ච විදියට නැගෙනහිර ජටියේ මෙහෙයුම් වහාම අරඹන්න කියලා වාර්තා කර සිටිනවා අනුරාධා හේරත් තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. ඊළඟට පුවත් නම් ගණනාවක් තියෙනවා. ඒ පුවත් අතරේ කහ ගෙන්වීම තවමත් තහනම් කහ ආනයනය කරන්න තීපිච්ච තහනම ඉවත් කළා කියලා පළවෙනි ප්‍රකාශය බොරු කියලා අමාත්‍යාචාර්ය බඳුරු ගුණවර්ධන මහත්මයා කියන වගේම රටාර්ථාපල් බද්ද රුපියල් 5කින් වැඩි කරලා තියෙනවා. මේ තීරණ එක්ක අද දවසේදී අර කලින් කිව්වා වගේ පාසල් සාමාන්‍ය පරිදි පවත්වනවද නැද්ද පිළිබඳව කොහොමද ඒක කරන්න කියලා තීරණයක් ගැනීමට නියමිතයි. අපි විරාමයක් ලබලා ඊට පස්සේ නැවත හමු වෙමු. මා ගැන මතකය අමතක කර එහෙම නැත්නම් මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න කියලා කියවුවට එහෙම සින්දු ඇහුවට ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. රුචිරාණනී අහන්න එකපාරම මරන්න තමයි බලන්න මේ ඛේදනීය පුවත අද අරුණ ඇතුළු පුවත්පත් කිහිපයක් වාර්තා කර සිටියා. ඒ අනුව
වැඩට යනකොට මාමත් එක්ක වැඩට යමින් හිටපු තමන්ගේ පෙම්වතියව බයිසිකලින් බස්සලා බෙල්ල කපලා මරලා දාපු ඛේදනීය පුවත අද වාර්තා කරනවා. පෙම්වතා තවමත් ලඳු කැලෑවකදී වස බීලා පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරලා. පෙම්වතිය මගහැරීම තමයි දිගු කාලේ අවුරුදු 2ක ප්‍රේමයේ ප්‍රතිඵලය තමයි මේ විදිහට මේ අත්විඳින්නේ. අවුරුදු 22ක තරුණියක් තමයි එහෙම ජීවිතය කෙලවර කරගන්නේ. ප්‍රේමී නාමයෙන්. ඒ අතරේ ලෝ වියපත්ම මිනිසා සමුගනී කියලා අද විදෙස් පුවත් අතරේ වාර්තා කර සිටිනවා. සහන් වික්‍රමගේගේ වාර්තාවක් මේ අරුණ පුවත්පතේ වාර්තා කර සිටින්නේ. අවුරුදු 116යි මේ පුද්ගලයාට. ඔහුගේ නම ෆ්‍රෙඩි බ්ලොසම්. දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප් ප්‍රදේශයේ තමයි පදිංචිව හිටියේ. අදට ගත්තම මොහුගේ තියෙන විශේෂත්වය තමයි මොහු කොරෝනා වසංගතයේ කාලේ ජීවත් වුණා. ඒ වගේම ස්පාඤ්ඤ උණ 1918 පවතිද්දී ඒක පැතිරෙද්දී ඒකත් ඔහු දැක්කා. ඊළඟට තවත් ඉක්මනින්ම කියන්න කැමති මේ නවසීලන්තයේ වසරේ නවසීලාන්තිකයා විය හැක්කේ කවුද? එරට අගමැතිනියද? එහෙම නැත්නම් එරට ඉන්න පූසෙක්ද? වසරේ නවසීලාන්තිකයා බලලෙක් විය හැකි කියලා වාර්තා කර සිටිනවා. ඒ අනුව වසරේ නවසීලාන්තිකයා විදියට මිටෆස් කියන බලලා තරඟ කරන්නේ අගමැතිනි ජසින්ඩා ආලන් එක්ක. ඒ වගේම නවසීලන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ඇෂ්ලි බ්ලූම්ඩ් මේ තරඟේ ඉන්නලු. මේ බලලට මෙයා හරි මේ ත්‍රාස්‍යජනක ක්‍රීඩා හැම කරලා තියෙනවලු. ත්‍රාස්‍යජනක ක්‍රියාවල නිරත වෙලා තියෙනවලු. ඒ නිසා මෙයාට Facebook account එකක් තියෙනවා. ඒකේ followers ඉන්නවා 52000ක් විතර. කවුරු වසරේ නවසීලාන්තිකයා වේද කියලා අපි දන්නේ නැහැ. අපි ඉක්මනින්ම ක්‍රීඩා පුවතුත් තියෙනවා මිනිත්තුවෙන් ටක් ගාලා කියලා ඉන්නම්. ක්‍රීඩා පුවත් අතරේ පාපන්දුවේ ලක්ෂ 400ක් යටිමහත් දිගහද්දි බලා සිටි අය බබ්බුද කියලා ගෆාර්ගේ කතාවෙන් වාර්ෂික මහා සභාව රැස් වෙයි. ඉන්ද්‍රජිත් සුබසිංහ වාර්තා කර සිටින්නේ. ක්‍රීඩා ඇමති ක්‍රීඩක නිවාසිකාගාරයට කඩාපනි මේක වැදගත් නේද ප්‍රසාද්? ඔය තාම වැදගත්. මොකද ක්‍රීඩකින් ව්‍යායාම කරන් ඇවිල්ලා උන්ට මම හිතා පොඩ්ඩක් විවේකයෙන් ගත කරන්නවත් ඒ තියෙන ඇඳම් පහසුකම් නැහැ. අඩාල වෙලා තියෙන ඒක අබලම් වෙලා තියෙන. ඉතින් මේ තත්ත්වයක් මත මම හිතන්නේ නාමරාජපුර ක්‍රීඩා මාත්වරයා මේ උදෑසන යනවා දැනුම් දීමකින් තොරව. මට ඒක තමයි වෙන්න ඕනේ. පෙර දැනුම් දීමකින් තොරව. නැත්තම් ඇමතුමා කියලා යනවා නම් හොඳට හදලා ඒව කරලා තියෙනවනේ. එහෙම තියෙනවා නම් කමක් නැහැ. එහෙම හරි හැදෙනවා. නමුත් එහෙම නැතුව මම හිතන්නේ ගියේ ඉතා වැදගත්. මොකද ඔහු ක්‍රීඩකයෙක්. ඔහු රග කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. ඒ නිසා ඒ ක්‍රීඩා ගතිය ශරීරයේ තියෙනවා. ඒ නිසා ඒ රිද්මේ තියෙනවා. මම හිතන්නේ තවත් මේ වගේ තැන් වලට ඇමතුමා කඩාපනින්න ඕන. කඩාපැනලා ක්‍රීඩාව යලි පෙර තිබුණු තත්ත්වයටත් වඩා තත්ත්වයකට රැගෙන එන්න අපට අවස්ථාවක් තියෙනවා. ඉක්මනින්ම මෙන්න මේ කාරණාවක් කියනවා. ඒ තමයි පැරා ආසියානු පදක්කම් බහිරවයා ගිල්ලද කියලා. ඒ අනුව දුරපැණීමේ ඉසව්වෙන් දෙවන ස්ථානයේ දිනු අමරා ඉන්දුමතීට සහ මේ ඉසව්වේ සිවන ස්ථානයේ දිනු කුමුදු ප්‍රියංකාහට පිළිවෙලින් රන් සහ ලෝකඩ පදක්කම් හිවෙන්න ඕනේ 2018 පැරා ආසියානු ක්‍රීඩා උළෙල අනුව. නමුත් තවම ලැබිලා නැහැ. ඒ නිසා ක්‍රීඩා මාත්‍යවරයාගේ අවධානය මේකටත් යොමු වෙන්න මේ ඡායාරූප එක්කම අපි වාර්තා කර සිටිනවා. ඉක්මනින්ම කාටුන් බලනවා. අරුණ පුවත්පතේ පිංචි ළමයාගේ කවි දෙකෙන් වැඩේ පටන් ගනිමු. පිංචි ළමයාගේ කවි. පිංචි ළමයා ලියන අරුණ පුවත්පතට උපදෙස් ගන්න රාජ්‍ය පාලනය ගැන පත්කර තිබේ පැවිදි උපදෙස් සභාවක්. මාසකට වරක් රැස් වී ජනපති සමග තීන්දුව තීරණ ගනු ඇත ඉහළම සුපිරි. තෙරුවන නෙමෙයි දෙකයි මට ඇත්තේ කියමින් සංගගන්න නිගරු කළ හට දැන් ඇඬෙනු ඇත. අලියා කැලේ පැන්නා විතරක්ම නොවේ ඇද්ද විය නොහැක ගිය නුවණ ඇතුන් ලවාවත්. විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වීම සඳහා දැන් සාකච්ඡාවක් ආරම්භ වෙලා කියලා යම් ප්‍රවෘත්ති පවුණා. මෙන්න මව්බිම් පුවත්පත එම්.ඩී. විරත්ගේ මරිසිපාලගේ කාටුනිය. විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වෙන්න යනවලු. මරිසිපාල කියනවා විපක්ෂයේ කෑම රහ නැතුවද? එම්.ඩී. වීරරත්නට පේනවා මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. එහෙම නැත්නම් මේ මන්ත්‍රීවරයා අලුත් පොතක් පෙරලන්න පටන් අරගෙන ඒ තමයි නියෝජ්‍ය අගමැතිකම කියන පොත. හැබැයි ජනාධිපති වෙන්න කලින් අර පෙරලපු රත්තරන් අශ්වයෝ පොත දැන් කුණු කූඩේයි කියලයි එම්.ඩී. නම් කියන්නේ. මෙන්න හසන්ත විජේනායක කාටුනේ අරුණ පුවත්පතට දැන් පුටුවේ වාඩිලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා, කරු ජයසූරිය මහත්මයා ඇවිල්ලා අතක් තියන් ඉන්නේ. හැබැයි නවීන් දිසානායක මහත්මයා කරු ජයසූරිය මහත්මයාට ගැට ගහලා වගේ තියෙන්නේ. මොකද එතන යම්කිසි ආකාරයක දැන් කරු ජයසූරිය මහත්මයාට නායකත්වය දෙන්න ඕන කියලා නවීන් දිසානායක කලින් කිව්වා. පස්සේ නිහඬ වෙලා ඉන්නවා. මේ කාරණයක් සමගම මේ නවීන් කරු සුසංයෝගයේ කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයට පුටුවට බලපෑම් කරන්නේ කියන කාරණය තමයි හසන්ත විජේනායක ගොඩනගලා තියෙන්නේ.
ගපිරිගේ කවි දෙකෙන් අපි අද උදේ පුවත්පත් සිරස්සල වලින් සමුගන්න කල්පනා කරනවා කොහි යන්නේද විගී කියලා අහන්නේ ගපිරි. අභිනව කතා නායක හට සුබපතමින් නිජබිම් දෙමළ සංකල්පය ගැන කියමින් පැරණිම භාෂාව ඔවුනගේ යැයි දොඩමින් විගී වෙස් බැඳපු හැටි දුටු වද නටමින්. දකුණේ ඥාතිකම් හෙමගොඩ නගාගෙන හමුවුණු අවස්ථාවන් අත නෑරගෙන ආපහු ජාතිවාදෙන් මුවපුරෝගෙන කොහි යන්නේද විගී අපි මරාගෙන. විගී කියලා කිව්වේ විග්නේශ්වරන්ට. විග්නේශ්වරන් දකුණේ පෙන්ෂන් යනකම්ම වැඩ කරපු ඉහළ රාජ්‍ය නිලධාරියෙක්. ඔහු ගිහිල්ලා මෙහෙම රාජ්‍ය නිලධාරියෙක් විදිහට කටයුතු කළත් ඔහු අවසානයේදී වපුරන්නේ මේ ජාතිවාදය නම් කොහි යන්නේද විගී අපි මරාගෙන. අපිට තේරෙන දේ ඇයි ඔබට නොතේරෙන්නේ? අපි නැවත හෙට හමු වෙමු. ඔබට නිරුපද්‍රිත සුබ දවසක්. ආයුබෝවන්.